සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේදීත් ඔබට. ඔබේ බුද්ධිය බොහොම ඥානාලෝක පාරාදීසයකට අරන් යන විශ්වකර්ම නාලිකාව එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඔබට හැමදාම හරවත් යමක් තිලින කරපු නාලිකාවක් විදියට ඔබ අපි කවදත් විශ්වකර්ම නාලිකාව හඳුනාගෙන තියෙනවා. ඉතින් අද දවසේත් අපි සුවිශේෂී වූ ග්‍රහ මාරුවක් සම්බන්ධයෙන් ඔබට තොරතුරු හොවා දක්වන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද මේ ග්‍රහයෝ ඉන්න රාශියෙන් තවත් රාශියකට ප්‍රවිෂ්ඨ වීම හරහා අපේ ජීවිතවල නොයෙකුත් සංසිද්ධීන්, නොයෙකුත් වෙනස්කම්, ඒ වගේම අපිට නොයෙකුත් සුබ සිද්ධීන් සිදු වෙනවා. ඒක අපි කවුරුත් හොඳින් දැන හඳුනගෙන තියෙන කාරණාවක්. එතකොට අද දවසේදී අපි මේ ග්‍රහ මාරුවට ප්‍රස්තුත වෙන්නේ නැත්නම් අපි අද දවසේ කතා කරන්නේ සිකුරු ග්‍රහයාගේ මාරුව සම්බන්ධයෙන්. එතකොට සිකුරු කියන ග්‍රහය ගැන ඔබ මොනවද දන්නේ? සිකුරු සාමාන්‍යයෙන් විවාහකාරක ග්‍රහය. නැත්නම් විවාහ මංගල යෝග වලදී ප්‍රමුඛත්වයේ සලකන්නා වූ ග්‍රහයා විදියට අපි කවුරුත් දන්නවා. එතකොට යම්කිසි කෙනෙකුගේ විවාහය ඉක්මන් කරන්නේ, විවාහය ප්‍රමාද කරවන්නේ, සුබදායක මංගල යෝග ඒ පුද්ගලයාට උදා කරවන්නේ, ඒ වගේම සැප සම්පත්, යාන වාහන, දීපල, ධනය හැමදේම ළඟා කර දෙන්නේ මේ සිකුරු. එතකොට ලෞකික ජීවිතයේ සැප සම්පත් ගැන කතා කරනකොට අපිට සිකුරු ගැන තමයි මුලින්ම කතා කරන්න වෙන්නේ. එවන් වූ වැදගත් දේවල් අපේ ජීවිතයට ළඟා කර දෙන්නා වූ සිකුරුගේ මාරුවක් ගැන තමයි අපි මේ කතා කරන්න අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ. එතකොට සැප්තැම්බර් මාසේ පළවෙනිදා තමයි මේ සිකුරුගේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. එතකොට මෙයා කොතනින් ඉඳලා කොතෙන්ටද එන්නේ? මේ සිකුරු ගමන් කරනවා මේ පළවෙනිදා කටක රාශියට. එතකොට කටක රාශියේදී තමයි ප්‍රවිෂ්ඨ වීමත් එක්ක තමයි මේ ග්‍රහ මාරුව නිර්මාණය වෙන්නේ. එතකොට සිකුරුගේ මේ ග්‍රහ මාරුවත් එක්ක අපේ ලග්න 12ට අපි මේෂ ලග්නයෙන් පටන් ගත්තාම අපේ ලග්න 12ට මොන වගේ ප්‍රතිඵලද අපි දැන් භුක්ති විඳින ප්‍රතිඵල වලට එහා ගිය යමක් අපිට සිද්ධ වෙනවද, අපේ සුබ සිද්ධිය සඳහා යමක් සිද්ධ වෙනවද කියලා දේ කතා කරනකොට මම ඔබට උදාහරණත් එක්කම ඒක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් අපි දන්නවා අපි විවිධාකාර අපිට සමාජයේදී හම්බ වෙන චරිත, ජගත් කීර්තියටපත් චරිත අපිට හම්බ වෙනවා, විශ්ව කීර්තියටපත් චරිත හම්බ වෙනවා. මම එක චරිතයක් උදාහරණයකට ගන්නවා. ඒ තමයි ලෝකේ ජනප්‍රියම කාන්තාවක් වෙච්ච නැත්නම් අගතැන්පත් තනතුරට තත්වයකට තමන්ගේ වෘත්තිය තුලින් ගියා වූ අයිශ්වර්යා රායි. ඇය ඉපදුනේ මට ඇගේ ජන්ම පත්‍රය නිරීක්ෂණය කරන්න හම්බුණා. ඇය 1973 නොවැම්බර් මාසයේ පළවෙනිදා තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. කන්‍යා ලග්නේ. එතකොට ඇගේ ජන්ම පත්‍රය අපි තුල තියෙනවා. ඉතින් ඒක පරීක්ෂා කරනකොට ඔන්න ඇගේ කේන්දරයේ සිකුරුගේ බලය අගයට පෙන්වුම් කරනවා. මම මේ ඔබට සිකුරුගේ බලය කොහොමද කියන දේ තමයි අර්ථකථනය කරලා දෙන්නේ මුලින්ම ග්‍රහ මාරුව පිළිබඳව කතා කරන්නට කලින්. එතකොට අයිශ්වර්යා රායිගේ කේන්දරයේ තුල සිකුරුගේ බලවත් වීම හරහා ඇයට මොනවද ලැබුණේ? ඇය සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා එතකොට ලෝක රූප රාජිනිය බවට පත් වුණා. සිනමා ශාස්ත්‍රය තරණය කරා වෙන වෙනත් රටවල් වල සිනමාවත් එක්කලා. ඒ රටවල ප්‍රවීණත්වයටපත් නිලියන් එක්ක කරට කර තමන්ගේ ඒව අභියෝගයක් කරගනිමින් ඉදිරියට ගිය චරිතයක් වුණා අයිශ්වර්යා රායි. ඒ වගේම ඇගේ ජීවිතය තුළ සිනමා ජීවිතය තුළ කවදාවත් නොමැකෙන සනිටුහන් තියපු චරිතයක් වුණා. මාස්කාන්ත නිලියක් වුණා. දැකීමම සිත් ඇදබැඳ ගන්නා වූ නිලියක් වුණා. මොනවද මේ? කොහොමද මේවා කෙනෙකුට දෙන්නේ? ඔන්න සිකුරුගේ බලය විදහාපාන අවස්ථාවල් එක එක ජීවිතවලට. ඒ පුද්ගලයාගේ තත්වයේ තරාතිරමේ හැටියට තමන්ගේ ජීවන මට්ටම උසස් වෙන්නට සිකුරුගේ බලය ලැබෙන ආකාරය ගැන මම මේ කියන්නේ. ඒ වගේම මගේ විවාහය ಭಾರತයේ ඉන්න බච්චන් පවුලත් එක්ක සම්බන්ධ වෙන්න වරම් ලැබුණා. එතකොට අද වෙනකොට ධනපති පන්තියේ ඊටමත් ධනපති පන්තියේ කාන්තාවක් විදියට ඇය විරාජමාන වෙනවා. එතකොට මේ තත්වය ඇගේ කේන්දරේ නිර්මාණය කරලා දීලා තියෙන්නේ පැහැදිලිවම ඒ කේන්දරය විශ්ලේෂණය කරාම සිකුරුගේ ග්‍රහ බලයත් එක්කලා. ඉතින් සිකුරු ඔන්න ඔය වගේ සුවිශේෂී තත්වයන් අපිට නිර්මාණය කරලා දෙන ග්‍රහයෙක්. එතකොට කාන්තා පාර්ශවයට විතරක් නෙමෙයි පුරුෂ පාර්ශවයේ අයටත් විශේෂයෙන් සිකුරුගේ බලය ලැබුණු අවස්ථාවල් අපිට කේන්දර විශ්ලේෂණය කරද්දී දකින්නට හම්බ වෙනවා. විශේෂයෙන්ම ඔබාමා චරිතය 1961 අගෝස්තු මාසයේ 4 වෙනිදා ඉපදිච්ච බැරක් ඔබාමා ප්‍රථම කළු ජාතික නායකයෙක් බවට පත් වුණා.
ඇමරිකාව තුල. ඒ වගේම ලොකු හඬක් නැගුවා. ලොකු පෞරුෂත්වයකින් රට පාලනය කරා. ඒ පාලනය අදත් ඉතිහාසගත වෙලා තියෙන පාලනයක්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු වෙනස්කම් කරන්න මේ ග්‍රහයන්ගේ පිහිටීම් විශේෂයෙන් සුඛිත මුදිත තත්වයටපත් කරන්න. ඒ කියන්නේ සැප සම්පත් විඳින තමන්ගේ මට්ටම ඉහළ තත්වයකටපත් කරන්නට සිකුරු වගේ ග්‍රහයෝ ඇල්බම් බැල්ම දෙන්නේ බොහොම සුවිශේෂී විදිහට. ඉතින් ඔය වපසරිය ඔබව තුලින් ඔබව දැනුවත් කරන අතර වාරේ අපි එහෙමනම් එළඹෙමු අපේ අදාළ මාතෘකාවට. කොහොමද මොන ආකාරයකටද අපේ ලග්න 12ත් එක්කලා මේ සිකුරුගේ ප්‍රවිෂ්ටය අලුත් ප්‍රවිෂ්ටය ගැලපෙන්නේ නැත්නම් අපිට මොන දේවල්ද දෙන්නේ අපේ ජීවන තලයේ කොහොමද උසස් කරන්න කියලා පෙන්눔 කරන විදිහ. අපි මුලින්ම එළඹෙනවා මේෂ ලග්නය ගැන කතා කරන්න. මොකද ලග්න ලැයිස්තුවේ මුලින්ම ඉන්න ලග්නය මේෂ හන්දා. එතකොට මේෂ ලග්නයේ මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ 4 වෙන්නට. 4 වැනි රාශිය කියන්නේ අපේ වාසස්ථාන, ගෙවල් දොරවල්, මව් පාර්ශවය මේ වගේ දේවල් පෙන්눔 කරන තැන. එතකොට මේෂ ලග්න හිමි ඔබට මේ කාල සීමාව තුලදී ස්ථානීය වශයෙන් ප්‍රශ්නයක් තිබුණා නම් තමන්ගේ රැකියා කටයුතු වල තමන්ගේ වාසස්ථානයේ සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා නම් ගේ දොර හදා ගන්න විදිහක් නැහැ බාගෙට හදලා ඉතුරු වෙලා ඉතුරු ටික කරගන්න හැටියක් නැහැ මේ වගේ ප්‍රශ්න බාධක තිබුණා නම් ඔන්න මේ දේවල් වලින් තත්වය වෙනසකට ලක් කරන්නේ මේ දේවල් කඩිනම්ම ඉටු කරගන්න ඉඩකඩ මේ ග්‍රහ මාරුවත් එක්ක හැදෙන්න කාල සීමාවක් වෙනවා ඒ වගේම මිල මුදල් සම්බන්ධ ගැටලු තිබුණා ඌ අයටත් මේ කාල සීමාවේ මේ ග්‍රහ මාරුවත් එක්කලා අලුත් දෙයක් කරන්න හිත පෙළඹ වෙන අලුත් යෝජනා එළඹෙන Tamanට ක්‍රියාත්මක වීමේ වපසරිය වැඩි කරන කාලයක් වෙනවා. සිකුරු 4 වෙන්නට 4 වෙන කියන තමන්ගේ හදවත තෙත් වෙන කාලයක්. පින්දහම් කරන්න හිත යොමු වෙන කාලයක්. ඒ වගේම තමන්ගේ මව් පාර්ශවෙන් දායාදත් ඔබට ලැබෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම ඔබ ඉන්න රටින් වෙන රටකට යන්න බලාපොරොත්තු වුණා නම් රැකියාවක් වෙනුවෙන් එහෙම නැත්නම් ඉගෙනීම සම්බන්ධ කාරණා වෙනුවෙන් අන්න ඒ දේවල් වලටත් හොඳ තත්වයක් හොඳ මාර්ගයක් හොඳ අවතීර්ණ වීමක් කරගන්න ඉඩකඩ ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා මේ ග්‍රහ මාරුවත් එක්කලා මේක සිද්ධ වෙන්නේ පළවෙනිදා සෙප්තැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් ඒයින් පස්සේ ගමන් කරන කාල සීමාව තුල මෙන්න මේ කියපු කාරණා ඔස්සේ ඔබ ඔබේ බුද්ධිය වෙන් කරලා බලන්න නැත්නම් ටිකක් වැඩිපුර හිතලා බලන්න ඔබට ඒ තුලින් ඉස්සරහට යන අවකාශ ලැබේ. ඒ වගේම යම්කිසි ව්‍යාපාර ප්‍රජාවට යොමු වුණු කෙනෙක් ඉන්නවනම් ව්‍යාපාරයක නිරත වෙන කෙනෙක් ඉන්නවනම් ඒ අයටත් තමන්ගේ ව්‍යාපාර කටයුතු ටිකක් වැඩි වර්ධනය කරගන්නට තව දේවල් ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න හොඳ තමන්ට අත්වලක් වෙන්න පුළුවන් අය ව්‍යාපාරයට එකතු කරගන්න ඉඩකඩ ලැබෙන කාල සීමාවක් වෙනවා මේ ග්‍රහ මාරුවෙන් පස්සේ ඉදිරියට එදෙන්න වූ කාලය. ඒ නිසා මේ ග්‍රහ මාරුව සමස්තයක් වශයෙන් අපිට මේෂ ලග්න හිමියන්ට සුබදායක ආකාරයට සිදුවෙන ග්‍රහ මාරුවක් යයි කියලා අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට ලෙඩ රෝග අසනීප රෝග පීඩා වලින් එක්තැන් වෙලා හිටියා නම් යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණා නම් ඒ දේවල් වලිනුත් ක්‍රමයෙන් අත් මිදෙන්න හොඳ වෛද්‍යවරයෙක් හම්බ වෙලා බෙහෙත් හේත් ගන්න ඒ වයින් Tamanට ටිකක් සුවයක් ඇඟට පොතට දැනෙන්නට ඉඩ තියෙන කාලයක්. ඒ වගේම යම්කිසි විදියකින් විවාහය ප්‍රමාද වෙවි ආපු උදවියට විවාහය සාර්ථක කරගන්න හොඳ මංගල යෝජනා එළඹෙන්නට ඉඩ තියෙන කාලයක්. මම කියන්නේ තමන්ගේ හිතට ආදරණීය සිතුවිලි දැනෙන කාලයක්. මොකද 4 වෙන්න කියන්නේ තමන්ගේ හදවත නියෝජනය කරන ස්ථානය. එතකොට එහෙම වුණාම තමන්ගේ හිතේ තුල මෘදු සිතුවිලි ඇතිවීම විවාහය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න උනන්දුවක් ඇතිවීම මේ වගේ කරුණු කාරණාත් මේෂ ලග්න හිමි ඔබට බලපවත්වනවා. ඉතින් සමස්තයක් වශයෙන් අපි අවසන් කරන්නේ මේෂ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව සුබදායකයි කියලා පණිවිඩය දෙන ගමන්. වෘෂභ ලග්න හිමියන්ට සිකුරු ප්‍රවිෂ්ඨ වෙලා තියෙන ස්ථානයත් එක්කලා ගත්තාම ටිකක් තමන්ගේ හිතට උනන්දුව තිබුණත් ඒ වැඩ කටයුතු ඕනි ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ එක නම් පොඩි මඳ බවක් තියෙනවා. එහෙමනම් ඔබ මේ කාල සීමාව තුලදී මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන කාල සීමාව තුලදී ටිකක් තමන්ගේ ඇවතුම් පැවතුම් සිටීමේ රටාව උනන්දුව ධෛර්යය චිත්ත ධෛර්යය මේව වඩවා ගන්නටම වෙනවා. තමන් කරන වැඩ කටයුතු තුල ටිකක් අර එක තැන කැරකෙනවා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. තමන්ට ඕනි වැඩ ඒ විදිහට කෙරෙන්නේ නැහැ. තමන්ගේ උත්සාහය තිබුණට මේ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. නැත්තම් උදව් පදව් ගන්න කාට හරි කතා කරත් ඒක අර තමන් බලාපොරොත්තු වෙන මට්ටමටම එන්නේ නැති ගතිය. මෙන්න මේ දේවල් ටිකෙන් ටික සිද්ධ වෙනකොට ඔබට මොකද වෙන්නේ? ඔබ නිකම්ම මානසිකව අවපාතයකට ලක් වෙනවා. නැත්තම් මානසික පීඩාකාරී තත්වයකට ලක් වෙනවා. පොඩි ස්ට්‍රෙස් ගතියක් එනවා කියලා අපි කියන්නේ. අන්න ඒ නිසා. ඉතින් එහෙම වුණාම අර ඔබට කරන්නට තියෙන වැඩ ටිකත් කරගන්න වෙනදා තියෙන උද්‍යෝගය හීන වෙනවා. එහෙමනම් අපි මොකද්ද කරන්නට ඕනි? අපි උත්සාහයෙන් උනන්දුවෙන් මේ තත්ත්වයේ තේරුම් අරගෙන මේ කාල සීමාව වැඩ කරන්න ඕනි. ඒ වගේම ඔබ වෙන දෙයකට මහන්සි වෙන
තරමට වෙනදා වැඩකට මහන්සි වෙන තරමට වඩා මෙදා වැඩකට ගොඩක් උනන්දු වෙලා ඒ තුල නිරත වෙන්න ඕනි. අනිත් අය කියන දේවල් තුලින් අනිත් අයගෙන් ලැබෙන උපදේශ අවවාද තුලින් වගේම තමන්ගේ හිතට එකඟවත් තමන් සලකලා බලන්න ඕනි. කරන දේ තුල කොයිතරම් සාර්ථකත්වයක් තියෙනවද? ඒක කොහොමද තමන් කරන්න ඕනි? ඔන්න ඔය වගේ දෛනික ජීවිතය තුල ක්‍රියාත්මක වීමේදී ওই කාරණා ඔබට ඊටාම වැදගත් වෙනවා. ධන හානිය ඇති වෙන්න පුළුවන්. ඔබ වියහියදම් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මිල මුදල් භාවිතයේදී නම් ටිකක් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනි. ලැබෙනවට වඩා ටිකක් වියදම් වෙන ටික වැඩි වෙනවා. ඒ නිසා අර පරිස්සම් කරගන්න උනන්දු වෙන්න. එතනින් එහාට රැකියාව සම්බන්ධයෙන් පොඩි කනස්සලු සහගත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. තමන් මහන්සි වෙන තරමට තමන්ට ලැබෙන දෙයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියා ස්ථානය තුල තමන් ආශ්‍රයයට අකමැති අය තමන්ට මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඒ රැකියා ස්ථානය තුල තමන්ගේ හැකියාවන් විහිදුවල වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ කුමන හෝ කරුණු කාරණා මේ තුල ඇතිවිය හැකියි. ඉතින් මේ සන්දර්භය තුල නැත්නම් මේ වපසරිය තුල කටයුතු කරද්දී ඔබ ඒ මානසික මට්ටමින් එහාට ගිහිල්ලා කොහොමද අලුතෙන් මන් දෙයක් හිතන්නේ සහ අලුතෙන් දෙයක් කරන්න කියන මානසික මට්ටමේ ඉඳලා කටයුතු කරන්න උනන්දු වෙන්නට ඕනි. ඒ වගේම ඔබ හොඳින් මතක තියාගන්න ඕනි ඔබේ කේන්ද්‍ර සටහන තුල ඔබට ගතවන මහ දසාව, ඔබට ගතවන අතුරු දසාව මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. හැම වෘෂභ ලග්න හිමියෙකුටම පොදුවේ මේ ග්‍රහ මාරුව මෙසේ වුණාට පුද්ගලිකව ඔබට ගතවන මහ දස අන්තර් දසා අනුව ඔබට මම මේ කියන ප්‍රතිඵලය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු වෙලා වෙනස් ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඒ නිසා පුද්ගලිකව ඔබේ කේන්ද්‍රය ඔබ කැමති ජ්‍යොතිර්වේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම තමයි බුද්ධිමත්ම කාරණාව වෙන්නේ. යම් යම් පීඩනකාරී වාතාවරණයක් වැඩිපුර ඔබට බලපවත්වනවා නම්. ඉතින් ඒක සටහනත් මතක් කරන ගමන් ඔබ එකතු වෙලා ඉන්න වැඩසටහනේ අවසානයේත් එක්ම අපි ප්‍රකාශ කරනවා සිකුරුගේ දෝෂයක් බලපවත්වනවා නම් ඒ අය මොකද්ද කරන්න ඕනි වත්පිළිවෙත් මොනවද තමන්ගේ සුභසිද්ධිය අරමුණු කරගෙන කරන්න ඕනි කාරණා කියලා. මිථුන ලග්නය මිථුන ලග්න හිමියන්ට පහුගිය දවස් ටිකේ අහන්න හම්බුනේම ටිකක් හිතට කනස්සලු සහගත දේවල්. මොකද හැමෝම කියන්නේ තමන්ට අෂ්ටමයේ රාෂ්ටක තත්වයක් ගත වෙනවා. සෙනසුරු අපලයක් යනවා. මට අවුරුදු 2කමාරක කාලයක් තිස්සේ ඉතින් මගේ වැඩ ටික සාර්ථක වෙන එකක් නැහැ. මගේ රැකියා කටයුතු අවුල් වෙයි. මට අසනීප වෙයි. ඒ වගේම මට තියෙන හිත මිතුරන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ හදාරන දරුවෝ බය ඉනවා මට විභාගෙ පාස් වෙන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. දෙමව්පියෝ බය ඉනවා තමන්ගේ දරුවන් ගැන. ඉතින් මේ වගේ තත්වයක තමයි මිථුන ලග්න හිමියෝ පස වෙන්නේ. එතකොට මිථුන ලග්න හිමියෝ ඔබට ඔන්න මේ ග්‍රහ මාරුව නම් බොහොම සුබදායක ආකාරයට තමයි පෙන්눔 කරන්නේ. ඒ මොකද තමන්ගේ දෙවැන්නට කටක රාශියට සිකුරුගේ ප්‍රවිෂ්ටිය සිද්ධ වෙනවා. එතකොට සිකුරු ග්‍රහයා ධනස්ථානයේ යනකොට මොකද වෙන්නේ? මම ඉස්සෙල්ලා උදාගත උදාහරණය තුනත් මම කිව්වේ ධන සම්පත්, මිල මුදල්, එතකොට තමන්ගේ තත්වයේ උසස් වීම, කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව සිකුරුගෙන් බලවත් වීම තුලින් ලැබෙනවා කියලා. එතකොට දෙවැන්න වූ ධනස්ථානයට මේ සිකුරු මෙසේ ප්‍රවිෂ්ට වුණාම මොනවද වෙන්නේ? ධනය අතින් අගතැන්පත් වීම ලැබෙනවා. Tamanට ලැබීම් සහගත භාවය ලැබෙනවා. එතකොට මේ කාල සීමාවේ ඔබ මොනවා හරි ලැබෙනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්නවා නම් අනේ මට දුරකථනයක් අලුතෙන් ගන්න තියෙනවා නම් මට අලුත් වාහනයක් ගන්න තියෙනවා නම් මට අලුතෙන් ගෙයක් ගන්න තියෙනවා නම් මට අර නිවාස පේලියෙන් අලුත් ඉඩමකුයි ගෙයකුයි ගන්න පුළුවන් නම් මේ වගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට Tamanගේ තත්ත්වය තරාතිරම ඉන්න රට අනුව බලාපොරොත්තු වෙනස් වෙනවා. ආකල්ප වෙනස් වෙනවා. එතකොට මේ Tamanගේ බලාපොරොත්තුව මුදුන් නුවා ගැනීමේ හැකියාව ලැබෙනා වූ කාල සීමාවක් වෙනවා සිකුරු ධනස්ථානයට ප්‍රවිෂ්ඨ වීම. එතකොට ඔබ උනන්දු වීම වෙන්න ඕනි. දැන් ග්‍රහමාරුව මෙසේ වුණාට කොහොම හරි මට හම්බ වෙයි. ග්‍රහයාගේ තත්වය හොඳ නම් මට ඒක નિરાයාසයෙන් ලැබෙයි. මං සද්ද නැතුව ඉන්න ඕනි කියන තැන ඔබ නොසිටිය යුතුයි. ඔබ උනන්දු වෙන්න ඕනි. කොහෙන්ද ඔබට ලැබෙන්නේ? ඔබට ලැබෙන්න තියෙන දොර කවුළු විවර කරන්න. මිල මුදල් ටිකක් ඇවිල්ලා තිනවා. ගෙදර දොරවල් වහලා තිබුණොත් කවුද ඒක කොහෙන්ද දීලා යන්නේ? හොරු අරන් එළියෙන් තියලා ගිහිල්ලා. ඒ නිසා Tamanට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලැබෙන්න තියෙන දොර කවුළු විවර කරාම ඒක අපිට ලැබෙනවා. ඒ නිසා ඔබ බලන්න ඔබට යමක් ක්‍රියාත්මක වීමක් තියෙන කොයි පැත්තේද? අන්න ඒ පැත්තත් එක්ක ඔබ සමගාමී වෙන්න. එතකොට මේ කාල සීමාව තුල ඉගෙනීමේ කටයුතු වලට උනන්දු වෙන්න. ඔබට සෙනසුරු අපල ගත වෙනවා කියපු කතාව හැබෑවක්. නමුත් ඒවට ප්‍රතිකර්ම අපි ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. ඒ දේවල් ඉෂ්ට කර ගනිමින් මේ අනගී යහපත්ව සිද්ධ වූ ග්‍රහ මාරුවේ ප්‍රතිඵල ඔබ ළඟා කරගත යුතුයි. ඒ වගේම තමයි ව්‍යාපාර කරන අයටත් ණය තුරුස් තිබුණා නම් ව්‍යාපාරයේ ඉදිරියට යන්න නැතුව තිබුණා නම් ඒ තුල බාධක තිබුණා නම් ඔන්න ඒ දේවල් අයින් කරලා දාලා
තමන්ට තමන්ගේ ගමන බොහොම ලේසියට යන්න ඉඩකඩ ලැබෙනවා. ඉතින් මේ වගේ හොඳ තත්වයකට මිථුන හිමියන් උස්සලා තියන්න ඕ ග්‍රහ මාරුවක් තමයි මේ සිකුරුගේ මාරුව කියලා අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම ඔබ හොඳින් තේරුම් ගන්න ඒ රාෂ්ට්‍ර කපල යන කාල සීමාවක ඉන්න හන්දත් මහදසාව අන්තර්දසාව මොකද්ද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරගෙන ඒ දේවල් වලටත් යම්කිසි ආකාරයකට ප්‍රතිකර්ම කරගන්නවා නම් හොඳයි. මේ කියපු ප්‍රතිඵල වැඩි වර්ධනය වෙන්න පුළුවන්. තව දුරටත් හොඳ වෙන්න පුළුවන්. මම මේ කියනවටත් වඩා හොඳ වෙන්න පුළුවන්. ඔබේ පුද්ගලික කේන්දරය පරීක්ෂා කරගත්තොත් ඒ හින්දා පුද්ගලික කේන්දරය ඔබටම ආවේනික වූ ඔබේම කේන්දරය ඔබේ සිත්ගත් ජ්‍යොතිර්වේදියෙකු ලවා පරීක්ෂා කරවාගෙන ඒ අදාළ දේවල් ඒ අදාළ උපදෙස් අරගෙන යමක් කරන්න තියෙනවා නම් ඒ දේවල් ඉටු කර ගැනීම හරහා ඔබට තවදුරටත් ඔබේ ජීවන පරිපතය ඔබගේ ජීවන ගමන ටිකක් වේගයෙන් යන්න තව පියවරක් ඉස්සරහට තියන්න ඉඩකඩ අභිලාෂයන් සැලසේවි. කටක ලග්නය කටක ලග්න හිමියන්ගේ තමයි ඔන්න ලග්නයට නැත්තම් තමන්ගේ ඔළුවට පළවෙනි කොටුවට පළවෙනි භාවයට මේ කෝක කිව්වත් කොයි වචනේ භාවිතා කරත් හරි පළවෙනි භාවයට සිකුරු ගමන් කරනවා. ඒකට පළවෙනිදට සිකුරු ලග්නයට ආවම මොකද වෙන්නේ? හරිම විස්මිත දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් තමන්ගේ රූපය ලස්සන කරනවා. තමන් ඉන්නවට වඩා තමන්ගේ සමපැහැපත් වීම එතකොට ලස්සන අනිත් අය දැන් හිටපු ගමන් සමහර කාලවල වලදී ඔබ ඒක විශේෂණය කරලා ඇති ඔබටත් අත්දැකීම් ඇති. ඔයා ලස්සන වෙලා කියලා කියන්නේ. එහෙම කරන්නේ සිකුරු ලග්නගත වුණාම. සිකුරු අපේ ලග්නයට ආවහම හෝ සිකුරු බලවත් වුණාම අපි වෙනසක් ඇති වෙනවා මුලින්ම. ඒක මූණෙන් තමයි පේන්න ගන්නෙ. මොකද හිතට සැනසිලිදායක කාලයක් වෙනවා. හිතට සැනසිලිදායක හැඟීම් ඇති වෙනකොට ඒක අපේ මූණෙන් පේනවා. එතකොට පුද්ගලයාට සිකුරුගේ ලග්නගත වීම බොහොම සුබ ආකාරයට බලපානවා. හිත සන්තෝෂ වෙන කරුණු කාරණා සිද්ධ වෙනවා. හිත සන්තෝෂ වෙන්න නම් සමහර විට මුදල් ලැබීමක් වෙන්න පුළුවන්. තමන් වාහනයක් ගැන බලාපොරොත්තු වෙමින් හිටියා නම් වාහනයක් ලැබීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අමනාප වෙච්ච නෑදෑ හිත මිත්‍ර සම්බන්ධතා හැදෙයි කියලා හිතාගෙන හිටියා. ඒවා ඒ විදිහට සිද්ධ වුණා වෙන්න පුළුවන්. හොඳ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ විවාහයකට ප්‍රාප්ත වෙන්න කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. මේ කොයි එක සිද්ධ වුණත් හිත සතුටු වෙන දෙයක්. මොකද අපි ලෝකෝත්තර පැත්තට ගිහිල්ලා නැහැ. අපි ලෞකික ජීවිතයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වාගෙන ලෞකික ජීවිතයත් එක්ක ගමනක් යන උදවිය හන්දා. එතකොට මේ කරුණු කාරණා ඔබේ ජීවිතයත් එක්ක ඒකාත්මික වෙන නැත්නම් ජීවිතේට එකහු වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ග්‍රහ මාරුවත් එක්ක උදා වෙන්නේ. එතකොට සිකුරු ලග්නයට ආපුවාම විශේෂයෙන් මිල මුදල් ගැන කිව යුතුමයි. ඔබට වැටුප් වැඩිවීමක්, එහෙම නැත්නම් අතිරේක ධන උපයන මාර්ගයක් සාර්ථක වීමක් වගේ දෙයක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි තැම්පත් ධනෙ වැඩි කරගන්න. දැන් එහෙම කිව්වහම හිතයි මේ කාලේ නම් කොහොමද තැම්පත් ධනයත් වේදම් කරනවා කොහොමද ඉතුරු කරන්නේ කියලා. නමුත් සිකුරු ලග්නයට ආවොත් ඔබට ඔළුව කල්පනා කරොත් පුළුවන් ඒක කරන්නට. ඒ වගේම තමයි ඔබට විසිතුරු දේවල් ලැබෙනවා. ඔබ මිලදී ගන්නවා එක්කෝ එහෙම නැත්නම් අනිත් අයගෙන් තෑගි භෝග ලැබෙන කාලයක් වෙනවා. යන තැන අය තුල ඔබ යන්නේ කොතනද? ඒ තැන අය ඔබව හොඳින් පිළිගන්නා වූ ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ කාල සීමාව මේ ග්‍රහ මාරුවෙන් පස්සේ උදා වෙන කාල සීමාව ඔබට බොහොම අනබිභවනීය කාලයක් කියන එක කියන්නට ඕනේ. හැබැයි ඒක කාරණාවක් මතක් කරනවා. මම මේක හැම ලග්න හිමියෙකුටම කියන දෙයක්. ඔබගේ පුද්ගලික කේන්දරය තුල ඔබට ගත වෙන මහා දසාව මොකද්ද අතුරු දසාව මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ අනුව මේ කියන ප්‍රතිඵලයේ උච්චාවචනය වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උස් පහත් වීමක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකත් පරීක්ෂා කරගෙන තමන්ගේ ජීවන මට්ටම තවදුරටත් උසස් කරගන්න ඔබ උනන්දු වෙනවා නම් මම හිතනවා ඔබ කරන ඥානාන්විතම වැඩේ වෙන්නේ අන්න ඒකයි කියලා. ඉතින් සමස්තයක් වශයෙන් අවසාන වශයෙන් අපි කේන්ද්‍රගත කරනවා කටක ලග්න හිමියන්ටත් අපූර්ව සුබදායක ප්‍රතිඵල මේ ග්‍රහ මාරුවෙන් සිදු වෙනවයි කියලා. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව තුලදී ටිකක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ සහ සැලසුම් සහගත වෙන්න ඕනේ. හිතන්නේ මතන්නේ නැතුව වැඩ කරෝතින් තමයි ඔබට ටිකක් අයහපත් ප්‍රතිඵල උදා වෙන්නට තියෙන්නේ. ඒ නිසා ඔබ කරන දේ තුල ඔබ මනා කැපවීමෙන් වැඩ කරන්නට වෙනවා. ඒ වගේම තමයි ටිකක් අන් අයව ඕනෑවට වඩා විශ්වාස නොකළ යුතු වෙලාවක් විදිහට මම දකිනවා. ඔබ අපේ උදාහරණයක් ගමු. අපේ ජීවිතය තුල අපේ දිනදා වැඩ කරද්දී අපේ හොඳම හිත මිතුරු කියලා කොට්ටාසයක් ඉන්නවා. යම් හදිස්සියක් වෙලා අපෙන් ලොකු මුදලක් ඉල්ලනවා. ඇත්තටම අපි සන්තකේම තියෙන මේ මුදල වෙන්න පුළුවන්. අපි ඒක දෙනවා. නැවත පෙරලා අපිට ලැබෙයි කියන බලාපොරොත්තුවේ. මෙන්න මේ වගේ අවස්ථාවක ඔබ එසේ නොකළ යුතුයි. ඔබට යම්කිසි ආකාරයකට මේ වෙලාවේ ඔබව ඒ පීඩනයකට ලක් විය හැකි නිසා
කල්පනාකාරීව වැඩ කරන්න ඕනි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් පවත්වාගෙන යන උදවිය බොහොම ප්‍රවේශමෙන් මේ දේවල් පවත්වාගෙන යන්න ඕනි. මොකද සිකුරු ඉන්නේ වැයස්ථානයේ. දැන් සිකුරු මම උදා කරනවා කිව්වේ තමන්ගේ හිතේ සතුට. සිකුරු දෙන්න මූලික දේ හිතේ සතුට. එතකොට ඉන්න තැන මොකද්ද? වැයස්ථානය. එතකොට මොකද වෙන්නේ? හිතේ සතුට වැය කරනවා. වැය කරනවා කියන්නේ නැති කරනවා. එහෙමනම් හිතේ සතුට නැති කරන්න කරුණු කාරණා සැලසෙනවා. එතකොට මේක කුඩා දරුවෙක් නම් එක විදිහක්, තරුණ වයසේ කෙනෙක් නම් තව විදිහක්, ටිකක් වැඩිමහලු අවස්ථාවේ කෙනෙක් නම් තවත් විදිහක්, වියපත් අවස්ථාවේ අපේ අම්මා කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක් නම් ඕක තවත් විදිහක්. පුද්ගලයා තත්වය තරාතිරම අනුව අපලේ බලපාන විදිහ වෙනස් වෙනවා. එතකොට සිකුරු මාරුව තුල බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනි ලග්න කොටාසයක් තමයි සිංහ ලග්න හිමියන්. හිතේ සතුට පොඩ්ඩක් අහිමි වෙන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ආදරවන්තයා ආශ්‍රය කරද්දී හරි සීරු මාරුවට හරි ප්‍රවේශමෙන් ආශ්‍රය කරන තරහ කරගන්න නැතුව, තරහ කරගත්තොත් ඔබට පීඩනයක් එනවා. තමන්ගේ ස්වාමියා බිරිඳ ආශ්‍රය කරද්දී බොහොම පරිස්සමින් වෙනදට වඩා ආදරෙන් ඒ අයත් එක්ක පවුලේ රැඳෙන්න උනන්දු වෙන්නට ඕනි. ඒ වගේම ආයතනය තුල කටයුතු කරද්දී තමන්ගේ සේවක පිරිස එක්ක හෝ සමන්ගේ අනිත් කොට්ටාසයන් එක්ක වැඩ කටයුතු කරද්දී බොහොම ප්‍රවේශමෙන් ඔවුන්ගේ හිත තලන්නේ පෙලන්නේ නැතුව බොහොම මෘදු ආකාරයට වැඩ කටයුතු මේ කාල සීමාව තුල කරන්න ඔබ උනන්දු වෙන්නට ඕනි. ඉතින් ඒ නිසා සිංහ ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න අපි අවසානයේට කියනවා ඔබ කරන්න ඕනි මොනවද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම පුද්ගලිකව ඔබේ කේන්දරය බලාගත්තොත් විශේෂයෙන් හොඳයි කියලා මම ප්‍රකාශ කරනවා. මොකද ඔබට මේ වෙලාව තුල ගතවන මහදසාව, අන්තර්දසාව මොකද්ද කියන එක අපි හරියට දන්නේ නැහැ. ඒ අන්තර්දසා මහදසා වල තියෙන දෝෂ හෝ සුබදායක කරුණු කාරණාත් එක්කලා අපි මේ එලි දක්වන ප්‍රතිඵලයේ යම්කිසි වෙනසක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ හරියට මේ දේ දැනගන්න. ඔබේ පුද්ගලිකව ඔබට ඉපදිච්ච වෙලාවක් තියෙනවා. ඔබ මේ ලෝකෙට ජන්මලාභය ලැබපු වෙලාවක් තියෙනවා. ඒ තුලින් ඒක හරියටම බලාගෙන ඔබේ ඉදිරි ගමන සකසා ගන්න කියන මතක් කිරීම අවසාන වශයෙන් කරනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට ලැබීම් සහගතභාවයේ උපරිමයෙන් පෙන්වන කාල සීමාවක්. මේ අවස්ථාව තුළ ඔබ දන්නවා ඔබට කිසිම ඒ රාෂ්ටකයක් ගත වෙන්නේ නැහැ කියලා. සෙනසුරුගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සෙනසුරු නිකන්වත් ඇහැරලා ඔබ දිහා බලන වෙලාවක් නෙමෙයි මේ. ඒ හින්දා ඔබට ඒ රාෂ්ටක ප්‍රශ්න මොනවත් නැහැ. එතකොට මේ වෙලාව තුළ සිදුවන මේ සිකුරුගේ මාරුව තුලින් ඔබට ඔබේ ජීවිතය අලුත්ම පැත්තකට යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකද සිකුරු උදා කරන්නා වූ සැප සම්පත් සියල්ලම එක මිටට ගන්න පුළුවන් තත්වයක ඔබ පසු වෙන හින්දා ඔබගේ කේන්දරයේ මේ සිකුරුගේ අලුත් සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ බොහෝමත්ම හොඳ තැනකට. 11 වෙන්න. 11 වෙන්න කියන්නේ අපි ලැබීම් පෙන්වුම් කරන හොඳම ස්ථානය. එතකොට 11 වෙන්නේ වගේ තැනක සිකුරුට තියෙන්න ඕනි හොඳම තැන වෙනවා. එතකොට මේ සිදුවෙන ග්‍රහ මාරුව තුළ ඔබට බොහෝම හොඳ ලැබීම් සිද්ධ වෙන්න, තනතුරු තාන්න මාන්න ලැබෙන්න, ඒ වගේම ඔබ රැකියා කරන ආයතනයට වඩා තවත් උසස් ආයතන වලින් ඔබට කැඳවීම් ලැබෙන්නට, ඔබ ඉන්න රට, ඔබ විදේශයක ඉන්න රට පිළිබඳ ඔබට සෑහීමකට පත්වීමක් නැත්නම්, එතන ඔබ කරන රැකියාව තුළ ඔබට සතුටු වෙන්නට බැරි නම් ඊට වඩා ඉහළ ධනවත් රටකින්, එහෙම නැත්නම් ඊට වඩා හොඳ පහසුකම් තියෙන රටකින් ඔබගේ රැකියාවට හොඳ වේතනයක් ලැබෙන්නා වූ රටකින් ඔබට ඉල්ලුමක් ලැබෙන්න පුළුවන්. ඔබ ඉල්ලුම් කරපු දෙයක් සාර්ථක වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ග්‍රහ තත්වයකයි ඔබ පසු වෙන්නේ. ඒ නිසා මේක සරලව ගණන් ගන්නට එපා. ඔබේ ජීවිතය නව ආනතියකට යොමු වෙන කාලයක් වෙනවා. සැප්තැම්බර් 1 වෙනිදායින් පස්සේ උදා වෙන මේ ග්‍රහ තත්වය තුල ඔබට ඔබේ කටයුතු බොහොම සාර්ථකව කරගන්න, මිල මුදල් උපයන්නට, ඒ වගේම හැම කෙනෙක් අතරම බොහොම සිද්ධිනාගත් චරිතයක් වෙන්නට, ඒ වගේම බැබලීම ඇති වෙන්නට හේතු කාරණා සපයනවා. ඒ නිසා ඔබට මේ කාල සීමාව, මේ අලුතෙන් සිද්ධ වූ ග්‍රහ මාරුව බොහොම සුවිශේෂී කියන එක හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ එකම තලයක ඒකාකාරී තලයක ගමන් කරපු ඔබ එතනින් ඔබට ගිහිල්ලා නවමු මාවතකට අවතීර්ණ වන කාලයක් විදිහට මම දකිනවා. ඉතින් මේ තත්ත්වයේ කොහොමද තව මොනවා හරි බාධකයක් සුළුවට හොත් තියනවද? එහෙම නැත්නම් මම මේ කියන වේගවත් භාවයට වඩා ඉහළ වේගයකින් ඔබට ඒ ගමන යා හැකිද කියන දේ සාර්ථක කරගන්න, ඒ කරුණු සාක්ෂාත් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ පුද්ගලික කේන්දරය පරීක්ෂා කර ගැනීම තුලින්. එතනදී ඔබට ගතවන මහදසා, ඔබට ගතවන අන්තර්දසා මොනවද කියන කාරණේ
දිහා බැලුවාම ඔබට පුළුවන්කම තියෙනවා යන ගමන් මාර්ගයේ පොඩ්ඩක් හැඩ වැඩ දාලා යන්නට. මොකද බාධකයක් තියෙනවා නම් අපි ඒක මග හරින්නට ඕනි. බාධකේ උඩින් නෙමෙයි අපි ඒක සම්පූර්ණයෙන් මගහැරලා වෙනත් මාර්ගයකින් යනවා. ඉතින් මේ වගේ විකල්ප ක්‍රම ජීවිතයට එකතු කරගන්න නම් ඔබ මේවා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනි. අන්න ඒකයි මම කියන්නේ පුද්ගලිකව කේන්දරේ පරීක්ෂා කරගෙන එතෙන්ටත් එන්න. එතෙන්ට ආවහම තමයි ඔබට තේරෙන්නේ ඔබේ ගමන් මාර්ගය කොහොමද සකස ගන්න ඕනි කියලා. ඉතින් ඒ කාරණාව තමයි අපේ කන්‍යා ලග්න හිමියන්ට අවසාන වශයෙන් අපිට මතක් කරන්නට තියෙන්නේ. තුලා ලග්නය. තුලා ලග්න හිමිය ඔබට මේ ග්‍රහමාරුව තමන්ගේ කර්මස්ථානයටයි සිද්ධ වෙන්නේ. මොකද්ද කර්මස්ථානය කියන්නේ? අපේ රැකියාව, අපේ කරන කර්මාන්තය පිළිබඳව පෙන්වුම් කරන තැන. එතකොට මේක අපි සංසාරගතව කරපු දේවල් තුලින් අපි ගෙන ආපු කුසලතාවයන් වර්ධනය වෙලා කොහොමද අපි මේ ආත්මයේදී ශේෂ්ත්‍රයකට යොමු වෙන්නේ කියන ඉතිහාස කතාව උතනින් කියවෙනවා. ඉතින් ඒ නිසා අපේ රැකියා මාර්ගය තුල අපි තෘප්තිමත්ද? අපිට ඒ තුලින් තව ඉදිරියට යන මාර්ග විවර වෙනවද? අපිට කරන රැකියාව තුල එච්චර සාර්ථකත්වයක් නෑ. මට වෙන තැනක වැඩ කරන්න පුළුවන් වේද? මට වෙන තැනකට රැකියාවකට යන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය මගෙන් කතා කරලා අහන ප්‍රශ්න. දැන් විදේශගතව ඉන්න අපේ හිත මිතුරු ගොඩක් අය ලෙන්ගතු සහෝදරියන් ගොඩක් අය මට අමතනවා. අමතලා කතා කරන දෙයක් තමයි මේ රැකියාව තුල මට තව ඉදිරියට යන්න පුළුවන් වේද? මම ලංකාවට ඇවිල්ලා දෙයක් කරන එක හොඳයිද? මට ලංකාවෙන් මේ පිටින් තව රටකට ගිහිල්ලා යමක් කරන එකද හොඳ? මට මොන වගේ රටවල්ද හරියන්නේ? මේ ප්‍රශ්න ගොඩක් අය අහනවා. ඉතින් තමන්ගේ ශාස්ත්‍රය තුල තමන් ප්‍රවීණත්වයට පත් විය හැකිද? නැත්නම් මම වෙන ශාස්ත්‍රයකට අවතීර්ණ විය යුතුද? මෙන්න මේ කාරණා පිළිබඳව හොයා බලද්දී තුලා ලග්න හිමියන්ට හොඳටම හොඳ වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා තමන්ගේ රැකියා ජීවිතය බොහොම වාසනාවන්ත කරගන්න. කර්මස්ථානයට 10 වෙනිට ආපු සිකුරු ඔබට බොහෝ මාර්ග විවර කරයි. ඔබ රැකියාව තුලින් බොහෝ ඉහළටපත් කරලා තියාවි. රැකියාව තුල ඔබ ජනප්‍රිය ප්‍රභාවන්ත බැබලෙන හිරු හා සමාන චරිතයකට පත් කරાવી. ඒ නිසා ඔබට මේ ග්‍රහ මාරුව නම් ඊටාම සුවිශේෂී ආකාරයට සුබමදායක බව කිව යුතුයි. ඉතින් ඔබේ කේන්දරය තුල මේ වෙලාවේ මොකද්ද ගත වෙන්නේ කියලාත් හැබැයි බලන්නට ඕනි. මේ සුබතාවය තව වර්ධනය වෙනවා. ඔබට රවිගේ කාලයක් යනවා නම් රවි කේන්දරේ බලවත් වෙලා ඉන්නවා නම් තව දුරටත් ඔබ බැබලෙනවා. හැබැයි බැරි වෙලාවත් ඔබට සෙනසුරුගේ මහා දසාවක් අතුරු දසාවක් යනවා නම් ඒ සෙනසුරු කේන්දරයේ යම් කිසි ආකාරයකට දුර්වල වෙලා ඉන්නවා නම් අන්න එතනදී පොඩි බැස්මක් සිද්ධ වෙනවා සහ අපිට පොඩි විකල්ප මාර්ගයකට යන්න වෙනවා සෙනසුරුට කරන වත්පිළිවෙත් ගැන. ඉතින් ඒ වගේ පොඩි දෝලනීය වීමක් මේ ප්‍රතිඵල තුල තියෙන හන්දා ඔබට හොඳම උපදේශය මම දෙන්නේ කේන්දරයේ පුද්ගලිකව පරීක්ෂා කරගන්න. ඔබේ සිත්ගත් ඔබේ ජ්‍යොතිර්වේදීකුගෙන් ඒ දේ පරීක්ෂා කරගෙන ඔබට ගතවන මහ දසා අතුරු දසා කේන්දරයේ ග්‍රහයන්ගේ බලවත් වීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලාගෙන ඒකට උපදෙසක් පෙරලා ලබා ගන්න. ඒක තමයි ඥානාන්විතම ක්‍රියාව වෙන්නේ. හැබැයි මේ ග්‍රහ මාරුව පොදුවේ ගත්තාම තුලා ලග්න හිමියෝ ඉන්න තැනින් බොහෝ ඉහළට ඔසවා තබන බව නම් කිව යුතුම සත්‍යයක් වෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ගේ මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ බොහොම සුබදායක ආකාරයට. මොකද අපි කලින් තුලා ලග්න හිමියන්ට කිව්වා වගේම වෘශ්චික ලග්න හිමියන්ගේ නම වෙන්න වූ අතීත ජන්මයන් වලදී කරන ලද කුසල කර්ම පෙන්눔 කරන්නා වූ ස්ථානයට තමයි මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ඉතින් තමන්ගේ පෙර කුසල වර්ධනය වෙලා පෙර කරපු අතීත යන්වලදී කරපු පින් ඉස්මතු වෙන කාල සීමාවක් වෙනවා. ඔබ දන්නවා ඇතිනේ අපි එක කුසල කර්මයක් කරාම ඒක ආත්ම 500ක් යනකම් අපිට ඒකේ සුබඵල භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම අපි නරකක් කරොත් අපිත් ඒ විපාකයම ආත්ම 500ක් ඉපදී නැවත භුක්ති විඳින්න සිද්ධ වෙනවයි කියලා තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. එතකොට ඔබගේ අතීත කුසල කර්මයන් වර්ධනය වෙන ස්ථානය තුල මේ සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වුණාම ඔබ බොහොම පින්නට දහමට නැඹුරු කරන ස්වභාවය වගේම ඔබගේ කටයුතු වල දියුණුව සිද්ධ වීම පෙන්눔 කරනවා. ඒ වගේම නව ආදායම් මාර්ග පහළ වෙනවා, ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න ඉඩ අවකාශ සැලසෙනවා. එතනින් එහාට තමන්ගේ කටයුතු සාර්ථක වන භාවයක් පෙන්눔 කරනවා. අනිත් අයගේ උදව්පදව් සහයෝගය ඔබේ කටයුතු වලට නිරන්තරයෙන් ලැබෙනා වූ කාලයක් බව කියන්නට ඕන. ඒ වගේම ඔබ හිතා ඉන්නව යමක් කරගන්න බැරුව ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේකේ සැලසුම් අඳිනවා අනේ මට මේ දේ කරගත්තොත් මට මේ ටික සාර්ථක කරගන්න පුළුවන් නමුත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒ වගේ අපේ දෛනික ජීවිතය තුළ පොඩි බලාපොරොත්තුත් එක්ක අපි ලොකු සටන් කරනවානේ. අන්නේ අවස්ථාවලදී ඒ දේවල් වලින් දිනන්නට ජයග්‍රහණය කරන්නට ඔබට ලැබෙනවා. එහෙම ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ කාගේ හරි උදව්වක් උපකාරයක් ඔබට ලැබිලා එහෙම නැත්නම් වෙන යම් කොහොම හෝ ක්‍රියාමාර්ගයකින් ඔබේ අරමුණු ඉලක්ක කරා යන්නට ඔබට කාරණා කටයුතු සැලසෙන හින්දා. ඉතින් මේ ග්‍රහමාරුව ඔබට සුබදායක ආකාරයට තමයි වෙලා තියෙන්නේ.
අසනීප වෙලා හිටපු අයට ඒ රෝගවලින් නිදහස් වෙන්නට තමන්ගේ ජීවිතේ සාර්ථක පැත්තට ගමන් කරන්නට එතනින් එහාට රසවත් ආහාර පාන ඇඳුම් පැළඳුම් ගමන් බිමන් විනෝද ජනක ගමන් බිමන් මේවත් සිකුරුගෙන් නියෝජනය වෙනවා. එතකොට මේ නම වෙන්නට ඔබගේ සිකුරු ප්‍රවිෂ්ටයත් එක්කලා මේ සැප සම්පත් විඳීමේ වාග්ය ඔබට මෙතුවක් කල් තිබුණට වඩා ටිකක් වැඩි කරනවා. ලැබීම අතින් වැඩි කරනවා. ඒ දේවල් සාධනය වෙන්න නම් ඔබේ හිත සතුට වෙන්නට ඕනේ. ඔබට ලැබීම ඇති වෙන්න ඕනේ. ඔබට විනෝද ගමනක් හරි ගිහිලා වේදම් කරලා විනෝද ගමනක් හරි යන්න හැකි වෙන්නේ අතට මුදලක් ලැබුණොත් නේ. අනිත් එක අතට ලැබුණු පමණින් එහෙම දෙයක් කරන්න බෑ. ටිකක් වැඩිපුර මුදලක් අතට ලැබුණොත් තමයි අපි පොඩි විනෝද ගමනක් සංචාරයක් හරි යන්න හිතන්නේ මතන්නේ. ඉතින් අන්නේ තැනින් ඔබ ඔසවා තබන කාලයක් විදියට මම මේ ග්‍රහමාරුව දකිනවා. ඉතින් ඒ නිසා ඔබට මේ සිකුරුගේ ග්‍රහමාරුව මේ සිකුරුගේ අලුත් ප්‍රවිෂ්ඨය මේ රාශියට ඔබේ නම වෙන්නට ප්‍රවිෂ්ඨය බොහොම වාසනාවන්ත ඔබේ ජීවිතේ බොහොම තීව්‍රයින් ඉදිරියට ඇදීගෙන යන කාලයක් විදියට අර්ථකථනය කරන්න කැමතියි. හැබැයි ඔබට ගතවන මහ දසාව මොකක්ද අන්තර් දසාව මොකක්ද සහ ඔබට වෙන යම් ග්‍රහයකගේ දෝෂයක් මේ වෙලාව තුල බලපවත්වනවද කියන කාරණේ නම් ඔබට වෙනවමයි වෙන ජ්‍යොතිර්වේදියෙකු හරහා ඔබගේ සිත්ගත් ඔබගේ කේන්ද්‍ර කටයුතු කරන්න ඔබ හිත ඇදීගෙන ගිය ජ්‍යොතිර්වේදියෙකු ලවා පරීක්ෂා කරගත යුතුමයි. එතකොට තමයි ඔබට දැනගන්න හම්බෙන්නේ මහ දසාව මේකයි අතුරු දසාව මේකයි. ඒ අනුව ඔබේ මේ සිකුරුගේ ග්‍රහමාරුවේ ප්‍රතිඵලය වැඩි වර්ධනය කරගන්න මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ටික ඔබ දැනගන්න ඕනේ, දැනුවත් වෙන්නට ඕනේ. ඉතින් ඒ දෙයට ඉඩ සරසමින් ඔබට මේ ග්‍රහමාරුව සුබදායක විදිහට සිද්ධ වෙලා තියෙන බව මතක් කරනවා. ධනු ලග්න හිමි ඔබගේ අටවැන්නට සෙන සිකුරුගේ මේ මාරුව සිද්ධ වෙලා තියෙනවා. අටවැන්න ගැන අපි කතා කරනවා ටිකක් එක විදිහකට නේද? අටවැන්නට ටිකක් අපි බයයි. මොකද අපේ ආයුෂ සම්බන්ධයෙන් අපේ මැරෙන ස්වභාවය, අපේ ජීවිතාක්ෂයට පත්වීම හෝ අපි මේ ආයු කාලය නිමා කරන විදිහ කියන්නේ කේන්දරේ අටවැනි කොටුවෙන්. අපිට ශනික මරණයක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් අපි පරමායුෂ භුක්ති විඳිනවද? අපි නිින්දේදී අපේ මරණය සිද්ධ වෙනවද? අපිවත් දන්නේ නැතුව ඔන්න ඒ වගේ කරුණු කාරණා හොයාගෙන යද්දී අපි මූලික කරගන්නේ අපේ කේන්දරේ අටවැනි භාවය. එතකොට මේ අටවෙනි භාවයට තමයි සිකුරුගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. එතකොට මේ සිකුරු අටවෙනි භාවයට ආවහම අපේ විශේෂයෙන් පෙන්눔 කරන දේ තමයි නිදන්ගත රෝග පීඩා ආදී තිබුණු අයට ඒ දේවල් වලින් නිදහස් වෙන්න ලැබෙනවා. හිතන්නකෝ ඔබ යම්කිසි රෝගයක් පීඩාවක් වෙලා ඔබ නොවෙන්න පුළුවන්, ඔබේ පවුලේ වැඩිහිටි ඥාතියෙක් වෙන්න පුළුවන්, අම්මා අප්පච්චි එතනින් එහාට සීයා ආච්චි අම්මා කිරියම්මා වෙන්න පුළුවන්. මෙහෙම කෙනෙක් අසනීප වෙලා හිටියා නම් ඔන්න ඒ අයට තමන්ගේ අසනීප වලින් අත් මිදිලා සාමාන්‍ය සුවයක් ලබන්නට පුළුවන් වෙන කාලයක් වෙනවා. ඒ වගේම තරුණ ඔබ තුලත් යම්කිසි ආකාරයකට මානසික පීඩා, කලකිරීම, හිත්‍රිදීම් තිබුණා නම් ඔන්න ඒ දේවල් තුලින් යම් සහනයක් ළඟා කරගන්නට පුළුවන් මේ අටවැන්න ඌ භාවයට සිකුරුගේ ප්‍රවිෂ්ඨ වීම හරහා. ඒ වගේම තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔබට ඔබගේ කටයුතු මනා සැලසුමකට කේන්ද්‍රගත කරන්න වෙනවාමයි මේ ග්‍රහමාරුව හරහා. මොකද ආදායම් ටිකක් වැඩිපුර නැත්නම් අතර ලැබෙන මුදල වැඩිපුර වියදම් වෙන්න කාරණා සැලසෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම නොවි ලැබෙන දේ පරිස්සම් කරගන්නත් අවශ්‍ය දේට පමණක් වේදම් කරලා ඒ දේවල් සකසුරුවම් කරගන්නත් ඔබ ඥානාන්විත වෙන්නට ඕන. එහෙම ඥානාන්විත වෙන්න නම් ඔබ තුල හොඳ සැලසුමක් ඇති කරගත යුතුයි. ඉතින් මේ දේවල් ජීවිතයට එකතු කරගන්න ඔබ කරන කටයුතු මොනවද, ඔබ නොකළ යුතු මොනවද කියලාත් හොඳින් සැලසුම් කරගන්න. ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් වලට නම් ටිකක් අගුණ කාල සීමාවක් වෙනවා. ඒ වගේම විවාහ ජීවිතේ පවත්වාගෙන යද්දිත් පොඩ්ඩක් වෙනදට වඩා බාධා කරන සුළු ස්වභාවය ඔබට දැනෙන්න පුළුවන්. කොහෙන් හරි ප්‍රශ්න ඉස්සරහට තමන්ගේ ඉදිරියට එන ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් ඒවට නොසැලී මුහුණ දෙන්න. ඒ වගේම ඔබගේ පුද්ගලික ග්‍රහචාරය නිරීක්ෂණය කරගෙන ඒ සඳහා කරන්නට මොනවා හරි වත් පිළිවෙත් තියෙනවා නම් ඒ දේවල් ඔබේ සිත්ගත් ජ්‍යොතිර්වේදියෙකු ලව්ව පරීක්ෂා කරගෙන ඒ දේවල් දැන කියාගෙන ජීවිතයට එකතු කරගන්න. එතකොට ඔබ යන මාර්ගය වෙනස් වෙලා ඔබට සර්ව සුබවාදී මාර්ගයක යන්නට ඉඩකඩ සැලසේවි. මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ හත්වැන්නට තමයි මේ සිකුරුගේ ප්‍රවිෂ්ඨිය සිද්ධ වෙන්නේ. ඔබ නිකනුත් අහලා ඇති නිකන් කටවහරටත් කියනවා මෙයාගේ සිකුරු හතේ කියලා. ඒ කියන්නේ විවාහ සහකාරිය, විවාහ සහකරු තමන්ගේ ආදරවන්තයා, තමන්ගේ ආදරවන්තිය නියෝජනය කරන තැනට සිකුරු එනවා. එතකොට හිත තුළ ඇතිවන ප්‍රේමාන්විත හැඟීම් අපි කියනවා රොමැන්ටික් අදහස් කියලා මේ දේවල් ටිකක් වැඩි කරලා දෙන කාලයක් වෙනවා. ආදර සබඳතා තර වෙන කාලයක් වෙනවා. විවාහ වෙලා ඉන්න යුවල
පුද්ගලක් නම් ඒ දෙන්න තුල තියෙන බැඳීම වෙනදට වඩා බොහොම සාර්ථකයි. ඒ දෙන්න එදිනට ආස කරන ස්වභාවය, ලෙන්ගතු කම්පාන ස්වභාවය වෙනදට වඩා වැඩි වෙනවා. පවුල තුල සමගිය සමාදානය දූ දරුවොත් එක්ක වෙනදට වඩා සතුටින් ඉන්න පුළුවන් ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම පවුලේ සතුට වෙනුවෙන් මිල මුදල් අතර ලැබෙනවා, සතුටු වෙන්න අවස්ථාව ලැබෙනවා, පින් දහම් කරන්න අවස්ථාව ලැබෙනවා, හොඳින් ඇඳ පැළඳලා ගමන් බිමන් යන්න ඉඩකඩ සැලසෙනවා. මේ ලෞකික ජීවිතේ බොහෝ දේවල් ඔබට ලැබෙන කාලයක් විදිහට මේ ග්‍රහමාරුවත් එක්ක සිද්ධ වෙන කාලය හඳුන්වන්න පුළුවන්. එතකොට එතනින් එහාට මොනවද? තමන්ගේ රැකියාව තුල ප්‍රගතියක් ඇතිවීම, තමන්ට ආදායම් වර්ධනය වීම, ව්‍යාපාර ප්‍රජාවට ව්‍යාපාර සාර්ථක කරගන්න ඉඩකඩ ලැබීම, ඒ වගේම තමන්ට හොඳ හවුල්කාරයන් ව්‍යාපාරවලට හොයාගන්නට ලැබීම, නැත්නම් සම්බන්ධ වීම, ඔවුන්ගේ හොඳ යෝජනා ඉස්මතු වෙලා ඒවා දිගටම සාර්ථකව කරන්නට ඉඩකඩ සැලසීම, මෙන්න මේ වගේ දේවල් මේ ග්‍රහමාරුවත් එක්ක ඔබ කෙරේ නැත්නම් ඔබ වටේට කැරකෙනවා. ඉතින් ඒ නිසා ඒ සාර්ථකත්වයන් ඔබ ළඟා කරගන්න තවත් එක කාරණාවක්. මේ සියලු සාර්ථකත්වයන්, මේ ප්‍රකාශ කරපු සියලුම සාර්ථකත්වයන් ඔබට ලැබෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේව වැඩි දියුණු වෙනවද, පොඩ්ඩක් හරි අඩුවක් වෙනවද කියලා ඔබේ පුද්ගලික කේන්ද්‍රය නිරීක්ෂණය කර ගැනීමෙන් ඔබට තොරතුරු හොයාගන්න පුළුවන්. එහෙම කරගන්න ක්‍රමවේදය තමයි ඔබ ඔබේ සිත්ගත් ජ්‍යොතිර්වේදියෙකු ලවා ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන ඒ තුලින් ඔබට පුළුවන් තොරතුරු දැනගෙන යම් පිළිවෙතක් කරන්න තියෙනවා නම් ඒ දේවල් කරන්නට. ඉතින් මේ මතක් කිරීමත් එක්කම අපි අවසාන වශයෙන් මතක් කරනවා මකර ලග්න හිමි ඔබටත් බොහොම සර්ව සුබදායි ආකාරයට මේ ග්‍රහමාරුව සිද්ධ වූ වග. කුම්භ ලග්න හිමි ඔබට මේ කාල සීමාවේ මේ සිදු වූ අලුතු ග්‍රහමාරුව, මේ සිකුරුගේ මාරුව යහපත් ආකාරයට තමයි සිද්ධ වුනේ. ඔබට මෙච්චර කල් බලපාපු සතුරු පීඩා කුමන්ත්‍රණ ඉවත් වෙලා ගිහිල්ලා සතුරු පවා යාළු වෙන වෙලාවක් වෙනවා. සතුරු මිතුරු කරන්න ඔන්න මේ සිකුරු මාරුව සමත් වෙලා තියෙනවා. එතකොට සිකුරුගේ බලය, සිකුරුගේ තත්වය, එතකොට සිකුරුගේ සුබඵල ඔබට හොඳින් ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ විතරක් නෙමේ, ශත්‍රු ස්ථානයේ සහ අපේ එතනින් අපේ ශරීර අවයව වලින් පෙන්වන්නේ අපේ උදරයේ ප්‍රදේශය. එතකොට උදරයේ සම්බන්ධ රෝග පීඩා තිබුණා නම් ටිකක් බරපතල අන්දමින් රෝග පීඩා තිබුණු උදවියට උනත් යම්කිසි සහනයක්, සැහැල්ලුවක් අත්පත් කරගන්න මේ ග්‍රහමාරුවෙන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ කටයුතු වල දියුණුව, හොඳ පැත්තට ගමන් කිරීම, තමන්ගේ වැඩ කටයුතු වෙනදට වඩා ලෙහෙසියට පහසුවට ඉටු කරගන්නට ලැබීම, ඒ වගේම තමන්ගේ වැඩවලට උදව් දෙන හොඳ හවුල්කාරයින් තමන්ට මුණ ගැසීම, තමන්ගේ ශාස්ත්‍රය තුල දැවැන්ත අභිහිත ගමනක් යන්නට හැකියාව ලැබීම, මෙන්න මේ වගේ කරුණු කාරණා වලින් ඔබව පෝෂණය කරන කාලයක් වෙනවා මේ ග්‍රහමාරුව. ඉතින් ඒ නිසා ඔබ ඒ ටික තමන්ගේ මනසේ තියාගෙන වැඩ කරන්න. ඒකටම පොඩි කොටසක් මම තව එකතු කරනවා. මේ සාර්ථකත්වයන් වැඩි දියුණු වෙන්නේ කොහොමද කියලා ඔබට පුළුවන් ඔබේ පුද්ගලික කේන්දරය නිරීක්ෂණය කිරීම තුලින් දැන කියා ගන්නට. ඒකට ඔබේ සිත්ගත් ජ්‍යොතිර්වේදියෙකු අමතලා ඔබට පුළුවන් ඒ කටයුතු සාර්ථක කරගන්න. ඒ තත්වයන් තුල වැඩි දියුණුවක් තියෙනවද නැත්නම් පොඩි අඩුවීමක් තියෙනවද? ඒ මහදසා අතුරුදසා පිළිබඳව සහ ඒ රාෂ්ටක දෝෂ පිළිබඳව දැනුවත් වෙන්න. දැනුවත් වෙලා ඔබේ ගමන් මාර්ගය තවත් වේගයෙන් ඉදිරියට යන්න කියන දේ තමයි මතක් කරන්න තියෙන්නේ. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබට විශේෂයෙන් මතක් කරන්න කැමති තමන්ගේ විද්‍යාස්ථානය, අධ්‍යාපනය, ඥානය, බුද්ධිය පෙන්වුම් කරන තැනට සිද්ධ වූ මේ ග්‍රහමාරුව ඊටාම වාසනාවන්ත බව. අධ්‍යාපනය හදාරන දුවදරුවන්ට විශේෂයෙන් ටිකක් කම්මැලි හිතෙන්න පුළුවන්. නමුත් උනන්දුවෙන් කැපවීමෙන් තමන්ගේ අභියෝග ජයග්‍රහණය කරන්න හොඳ තල්ලුවක් මේ ග්‍රහමාරුවෙන් හම්බ වෙනවා. ඒ වගේම සැප විඳ ඉන්නම හදන්න නැතුව තමන්ගේ කටයුතු වල නිරත වීම තුලින් තමන්ට වාසනාවන්ත භාවය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් ජීවිතයට එකතු කරගෙන ඉන්න අයට තමන්ගේ රැකියාව තුල හොඳ ගමනක් යන්න ලැබෙනවා. රැකියාව තුල තමන්ගේ මෙතුවක්කල් නොදැකපු දක්ෂකම් තමන්ගේ ප්‍රධානීන් දකින්න කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම වැඩිවීම, තනතුරු තාන්නමාන හිමිවීම, එතනින් එහාට තමන්ගේ ජීවිතේ හොඳ විවාහ ප්‍රාප්ත වීම, එහෙමත් නැත්නම් හොඳ රටකට යන්න ලැබීම, මේ වගේ ජීවිතයේ උසස් පරිපතයකට ළඟා වෙන්නට ඕනි කරන සියලු දේ ලැබෙන කාලයක් වෙනවා. ඉතින් ඒ නිසා මීන ලග්න හිමි ඔබටත් මේ ග්‍රහමාරුව බොහොම සුවිශේෂී වැදගත්කමක් දරන ග්‍රහමාරුවක් බව කිව යුතුමයි. ඒ නිසා ඔබ ඔබගේ පුද්ගලික කේන්ද්‍රය විශේෂයෙන් පරීක්ෂා කරවාගෙන ඔබේ ජ්‍යොතිර්වේදියාගෙන් අහන්න මට යන දසාව මොකද්ද? මේ මහ දසාව තුල මා බලවත් වෙනවද? එතකොට මේ සිද්ධ වෙච්ච ග්‍රහමාරුවයි මට මේ දැන් යන මහ දසාවයි අතුරු දසාවයි එක්කලා මගේ තත්ත්වය මොකද්ද? මම යමක් කළ යුතුද? මම මේ සඳහා පිළියමක් කරන්නට ඕනි කෙනෙක්ද? මේ කරුණු ටික ඔබ වග විභාග කරගෙන ඔබේ ජීවන අඩිතාල මෙතනින් එහාට වෙනස් මාර්ගයකට යොමු කරගන්න. ඒ තුලින් ඔබට හොඳ ගමනකට අවතීර්ණ වෙන්න පුළුවන්. මොකද ඔබේ ග්‍රහ තාත්වය පොදුවේ ගත්තාම මේ වෙලාවේ ලොකු දෝෂ උපද්‍රව බලපාන්නේ නැති හන්දා.
සඳහන් කරා අපේ මේ සිකුරුගේ දෝෂයක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් මොනවද කරන්න ඕනි කියලා ඔබත් එක්ක බෙදා ගන්නවා කියලා. විශේෂයෙන් සිකුරුගේ දෝෂයක් තියෙන අය සුදු මල් සුවඳ ගමන සුදු මල් සහිත බෝධි පූජා තැබීම. සෙත් කවියක් කියවන එක සාමාන්‍යයෙන් හඳ මෝරගෙන එන කාලෙට කියලා අපි කියනවා. හඳ නැගීගෙන එන කාලය සඳහාම කියන්නේ පුරපක්ෂය. ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ පුරපක්ෂය කියලා. එතකොට පුරපක්ෂයෙන් දින 7ක් යොදාගෙන මේ බෝධි පූජාව තියෙන අතර වාරයේ සෙත් කවියක් කියවන එක. එතකොට තමන් විවාහ ප්‍රාප්ත වෙන කෙනෙක් නම් ඒකට තමන්ට බාධක තියෙනවා නම් විවාහයකින් අඩුපාඩු තියෙන කෙනෙකුට සැලකීම හිඟ දේවල් දන් දීම මේ වගේ දේවල් සිදු කළ යුතුයි. ඒ වගේම තමන්ට හැකි ආකාරයට දානමාන කුසල කර්ම අලුත් ඇඳුම් පැළඳුම් කෙනෙකුගේ හිත සන්තෝෂ වෙන සුළු ස්වභාවයේ දෙයක් කෙනෙකුට පිරිනැමීම තුළින් මේ අපල දෝෂ මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් තවදුරටත් ගැඹුරු කරුණු කාරණා මේ පිළිබඳව දැන් සිකුරුගේ අපලයක් දෝෂයක් තියෙනකොට මේ පිළිබඳව පළඳින මාණික්‍ය වර්ගය තමයි සුදු නිල් කියන්නේ. අපි ඉංග්‍රීසි වලින් එකට කියනවා white sapphire කියලා. ඒතකොට මේ සුදු නිල් ගලක් පැළඳීම තුළින් සිකුරුගේ අපල දෝෂ සම්පූර්ණයෙන් භංග කරන්න පුළුවන්. ඒ කියන්නේ විවාහයක් වෙන්නෙම නැති කෙනෙකුට සුදු නිල් ගලක් පැළඳීම තුළින් තමන්ගේ දෝෂ මර්ධනය කරලා විවාහ අපේක්ෂාවන් සාධනය වෙච්ච අවස්ථාවලට උදාහරණ අපිට එමට තියෙනවා. ඉතින් හොඳ විවාහ යෝජනාවල් එනවා එතකොට. ඉතින් ඒ වගේ මේවට කරන්න ඕනි පිළියම් ඔබේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා ඔබට දැනගන්න පුළුවන්, අමතලා දැනගන්න පුළුවන්. ඒවටත් ඉඩකඩ සැලසෙන අතර වාරයේ මේ ග්‍රහමාරුව තුළින් ඔබට ඔබේ ජීවිතය තවත් වාසනාවන්ත කරගන්න, සාර්ථක කරගන්න, ඉදිරි ගමන බොහොම සාර්ථකව යන්න හැකි වේවායි කියලා විශ්වකර්මත් එක්ක එකතු වෙලා මම බොහොම ආදරෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒතකොට ඉදිරි දිනයක තවත් ඔබේ ජීවිතය ඥානාලෝකයෙන් බබලවන්නට සූදානම් වෙමින් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ පැහැබර අනාගතයක්.